සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානය හා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයන්හි ප්‍රධාන අනුශාසක අපේ අතිපූජනීය මිරහවත්තේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සද්ධාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි, තුන් ලෝකයක්ම නිවන්නට සලසන්නට, තුන් ලෝකයක සසර දුක්ගිනි නිවන්නට, අපා දුක්ගිනි නිවන්නට, සංසාර සයුරු වියලවන්නට, අමා සද්ධර්ම වැසි වස්සවන්නට, සසර පාරමී පුරා ලෝතුරා බුදු පදවි ලැබූ ඒ මහා කාරුණික මුනි උතුමාණන් වහන්සේ ලෝතුරා බුදු පදවි ලැබ ලොවට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැන ඉගෙනගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අපිත් මේ සංසාර සයුරු වියලවලා මාර වටවලල්ලෙන් සදහටම අත මිදිලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවුණු සැනසුණු වේ සාත්‍ය සුන්දර අජරාමර අමා මහ නිර්වාණ ධාතුව සුවසේ ප්‍රත්‍යක්ෂ කර ගන්නට යන ගමනක, පාරමී ගමනක, නිවන් ගමනක ඔබ අපි හැමදෙනාම දැන් මේ මොහොතේ එකතු වෙලා යෙදෙන්නේ. සද්ධර්ම දේශනය, සද්ධර්ම ශ්‍රවණය මේ දෙකම නිවන් මාර්ග දෙකක්. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු සසුනේ තියෙන පස්සාකාර වූ නිවන් මාර්ග අතරට මේ ධර්ම ශ්‍රවණය භාවනාවක් වැඩෙන ආකාරයට අපි සිදු කරගත්තොත් සැබවින්ම පින්වත්නි මේක නිවන් මාර්ගයක් බවට පත් වෙනවා. අපි හැමදෙනාම අන්න විහෙත නොවි හොඳට දේශවංශයේම සිතත් මේ දේශනාවට යොමු කරගෙන මේ දේශනා කරන දහම් කාරණාවන්, දහම් පරයයන් හොඳට හදවතේ තැන්පත් වෙන විදිහට නිසල්මන් මනසකින් ප්‍රඥාව අවදි කරගත්තු, සද්ධාවෙන් දොර විවර කරගත්තු හදවතක් ඇතුව මේ උතුම් බුදු බණ ටික අපි ශ්‍රවණය කරන්න ඕනේ. පින්වත්නි, පහුගිය දේශනාවේදී අපි සාකච්ඡා කළා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්නපු සත්‍ය ධර්ම කීපයක් පිළිබඳව. සම්මුති සත්‍ය, නිෂ්පරියාය සත්‍ය, පරියාය සත්‍ය, පරමාර්ථ සත්‍ය කියලා සත්‍ය හතරක් පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඒකෙන් පළවෙනි පරියාය සත්‍ය, එවැගේම තව නමකින් කිව්වොත් සම්මුති සත්‍ය. මේ පරියාය සත්‍යයක්, සම්මුති සත්‍යයක් පරමාර්ථ සත්‍යයට ඇවිල්ලා බොරු වෙනවා කියන කාරණාව අපි දන්නවා. පින්වත්නි, සාමාන්‍යයෙන් මේ ලෝකයේ දිහා බලපුවාම මේ ලෝකයේ තියෙන දේවල් අපට ගොඩවල් තමයි පේන්නේ. අපි භාෂාවේ වචන පනවලා තියෙන්නේ ඒ ගොඩවල් හඳුන්වන්න, සමූහයන් හඳුන්වන්නට තමයි නංගන් අපි පනවලා තියෙන්නේ භාෂාවක මේ ලෝකයේ. දැන් සාමාන්‍යයෙන් අපිට
වැලි කන්දක් මුණ ගැහුණු වෙලාවේ වැලි කන්දට නමක් පනවගෙන වැලි කන්ද දකිනවා, වැලි කන්ද ගැන කතා කරනවා, වැලි කන්දේ ප්‍රමාණය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මෙහෙම ඒ කන්ද කියලා කියන්නේ සමූහයක් ගොඩක්, වැලි කැටවල සමූහයක්. වැලි කැට ගොඩක් වුණු මේ කන්ද වැලි කැට ගැන කතා නොකරම කන්ද ගැන කතා කරනවා. ඒ සමූහයට නමක් පනවගෙන ඒක ගැන කතා කරන බවක් තමයි මේ ලෝකයේ පින්වත්නි තියෙන්නේ. මම මේ උදාහරණ කීපයක් ගන්නෙ. සාමාන්‍යයෙන් මේ සම්මුතියේදී පරියාය සත්‍යයේදී මේ ලෝකයේ මුණ ගැහෙන දේවල් වලට, ගොඩවල් වලට තමයි අපි නම් පනවගෙන ඒව තමයි දකින්නේ, ස්පර්ශ කරන්නේ, කතා බහ කරන්නේ. එතකොට කන්ද පිළිබඳ කතා කරනවා මිසක වැලි කැට ගැන කතා කිරීමක් නැහැ. අපි පොඩ්ඩක් නුවණින් විමසලා බැලුවොත් කෙනෙකුට තේරෙනවා මෙතන වැලි කැට ගොඩක් ගොඩ ගහලා තියෙනවා, ගොඩ ගැහිලා තියෙනවා, මිසක කන්ද කියන දෙයක් ඇත්තේ නැහැ. වැලි කැට සමූහයක් තමයි තියෙන්නේ කියලා නුවණින් විමසන කෙනෙකුට පින්වත්නි පේනවා. දැන් ඊළඟට මලක් ගත්තාම අපි මල කියන වචනය ඇහෙනකොටම අපට ලස්සන මලක් අරමුණු වෙනවා. හැබැයි මේ මල මොකක්ද කියලා අපි පොඩ්ඩක් නුවණින් විමසලා බැලුවොත් පෙති ටිකක් තියෙනවා, රේණු ටිකක් තියෙනවා, පරාග ටිකක් තියෙනවා, ඒ වගේම නැට්ටක් තියෙනවා, තව පුංචි පුංචි යටි කොළ ටිකක් තියෙනවා. මෙහෙම අපට මේ කියන වස්තු සමූහය නැමැති මේ ගොඩ එක ගොඩකට අරගෙන එකකට අරගෙන මල කියලා විවහාර කළාට ඇත්තටම පෙති ටිකක් තියෙන්නේ, රේණු ටිකක් තියෙන්නේ, පරාග ටිකක් තියෙන්නේ. මේ මල කියලා දෙයක් නැහැ. මේ ගොඩවල් ටිකට තමයි අපි මල කියලා පනවගෙන ඉන්නේ කියලා මේ ගොඩවල් හැදිලා තියෙන ඒකකය දකිනකොට හොඳට මතක තියාගන්න. ගොඩවල් ටික හැදිලා තියෙන ද්‍රව්‍ය දකිනකොට, ඒකකය දකිනකොට අපට මේ ගොඩ කියන දේ බොරුවක්, තුච්ච දෙයක්, හිස් දෙයක්, මුසාවක් කියන නුවණ පින්වත්නි පහළ වෙනවා. දැන් අපට ඉස්සරෝම වැලි කන්ද කියන එක අපට පෙනුණා, දැක්කා, ස්පර්ශ කළා, කතා කළා. නමුත් නුවණින් ඇත්තටම කන්ද තියෙනවද කියලා විමසනකොට ඇත්තටම කන්දක් නැහැ, වැලි කැට සමූහයක් තියෙන්නේ කියලා මේ කන්ද හැදිලා තියෙන ඒකකය දකිනකොට, ද්‍රව්‍ය දකිනකොට පින්වත්නි අර කන්ද කියන එක බොරුවක්, හිස් දෙයක්, මුසාවක් කියලා එක අසත්‍ය භාවයටපත් වෙනවා. ඒ වගේම තමයි අපේ ඇස් දෙක ඉස්සරහට එන යම් කිසි පුද්ගලයෙක් දැක්කහම අපට දෙතිස් කුණප ටිකම එක මිටියට ගන්න නිසා, එක ගොඩකට ගන්න නිසා මනුස්ස ශරීරයක් පේනවා. හැබැයි පොඩ්ඩක් විමසලා බැලුවොත් කෙස් ටිකක්, ලොම් ටිකක්, දත් ටිකක්, නිය ටිකක් මෙහෙම කුණප 32ක ගොඩක් තියෙනවා මිසක මේ ඇස් දෙකට එක මිටියට ගත්තු සත්වයා, පුද්ගලයා, සත්ව ශරීරය කියන එක මායාවක්, හිස් දෙයක්, තුච්ච දෙයක්, බොරු දෙයක්, අසත්‍යයක් කියලා අපට නුවණ පහළ වෙනවා. පින්වත්නි එතකොට මේ ගොඩවල් විමසලා බලනකොට ගොඩවල් වශයෙන් ගන්නෙ නැතිව ගොඩවල් ගොඩ ගැහිලා තියෙන්නේ මොනාගෙන්ද කියලා විමසලා බලනකොට අන්න අර ගොඩවල් පිළිබඳ තිබ්බු ඇත්තටම තියෙනවා කියලා තිබ්බු සංඥාව ඉබේමයි නැති වෙලා යන්නේ. මේ වාගේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, දෙවි මිනිසුන් සහිත, ගස්වැල්, ඉරසඳු, ග්‍රහතාරකා, මන්දාකිනි සහිත, සත්වයන් සහිත මේ සජීවී අජීවී මුළු ලෝකයම අපි නොවනසින් විමසලා බැලුවොත් රූප ගොඩවල්, නාම ගොඩවල් ටිකක් තමයි පින්වත්නි හම්බ වෙන්නේ.
දැන් සාමාන්‍යයෙන් කළු ගලක් අරගෙන බැලුවොත් මේ කළු ගල අපට ගොඩක් වාගේ පෙනුනට සමූහයක් වාගේ පෙනුනට ඒ ගොඩට කළු ගල කියන නම සම්මත කරගෙන පඨවි ධාතු ගොඩකට එක මිටියට තියෙන එක තැනක එක ආකාරයකට එක උස්සන්න භාවයකින් පහළ වෙලා තියෙන පඨවි ධාතු ගොඩට පඨවි ධාතුව අදහස් නොකර අපි මේ ගොඩට කළු ගල කියන නමක් පනවගෙන ඒ අනුව කතා බහ කරනවා. නමුත් පින්වත්නි අපි නුවණින් විමසලා බැලුවොත් අන්න අපට තේරෙනවා මෙතන තියෙන්නේ පඨවි ධාතු උස්සන්න පඨවි ධාතු ගොඩක්, ආපෝ ධාතු ගොඩක්, වායෝ ධාතු ගොඩක්, තේජෝ ධාතු ගොඩක්, වර්ණ ධාතුවක්. මෙහෙම විමසලා බලනකොට රූප ගොඩක්මයි තියෙන්නේ කියන නුවණ ඇති වෙනවා. එතකොට කළු ගල කියන මේ වචනයෙන් අදහස් වුණු අදහස තුච්ඡ දෙයක්, හිස් දෙයක්, බොරු දෙයක්, අසත්‍යයක් කියලා අපට නුවණ පහළ වෙනවා. ඒ වගේම තමයි අපට ආත්මීය බවක් දැනෙනවා අපේ චිත්ත සංතානය ගැන. හැබැයි මේ චිත්ත සංතානය විමසලා බැලුවොත් මෙතන වේදනා ටිකක්, සංඥා ටිකක්, සංඛාර ටිකක්, විඥාන ටිකක් හැර අපට දැනෙන මේ ආත්මීය භාවය හිස් දෙයක්, තුච්ඡ දෙයක්, බොරු දෙයක්, අසත්‍යයක් කියන නුවණ පින්වත්නි පහළ වෙනවා. මෙන්න මෙහෙම මේ ලෝකයේ සමූහ වශයෙන් ගොඩවල් වශයෙන් මේ අපට මුණ ගැහෙන දේවල් ගොඩවල් හැදිලා තියෙන්නේ, සමූහ හැදිලා තියෙන්නේ මොන ඒකකින්ද කියලා හොයලා බලපුවාම අපට හම්බ වෙන දේවල් තමයි පරමාර්ථ කියලා කියන්නේ. ඒ පරමාර්ථයේ නුවණින් දකිනකොට අර සම්මුති සත්‍ය, පරියාය සත්‍ය ඉබේටම පින්වත්නි අසත්‍ය වෙලා යනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. මේ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න යන විදර්ශනා භාවනා වැඩපිළිවෙලෙත් අපට ඉස්සරෝම සමූහ වශයෙන් ගොඩවල් වශයෙන් මේ ලෝකේ මුණ ගැහෙන අර්ථයන් ඇත්ත ඇති සැටියට නුවණින් විමසමින් ඒ වගේ පරමාර්ථ ස්වභාවය අපි මතු කර ගන්නවා. එතකොට සම්මුති සත්‍ය බොරු වෙලා අසත්‍ය වෙලා පරමාර්ථ ධර්මයන්ම මේ ලෝකේ තියෙනවා. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ම මේ ලෝකේ තියෙනවා කියන තැනකට අපි එනවා. ඊට පස්සේ තමයි මේ පරමාර්ථ ධර්මයනොත් ඇත්තටම මේ ලෝකයේ නිට්ටයව පවතිනවද කියලා නුවණින් විමසනකොට චතුරාර්ය සත්‍ය ධර්මයට නුවණ බස්සනකොට තමයි ආර්ය සත්‍ය අනුව සම්මර්ෂණය කරනකොට තමයි මේ කියන නාම රූප කියන පරමාර්ථ ධර්මයක් අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්, හිස් දෙයක්, තුච්ඡ දෙයක් කියන මේ ස්වභාවය, මේ නුවණ, මේ අවබෝධය පින්වත්නි ටිකෙන් ටික ඇති වෙන්න පටන් ගන්නෙ. දැන් එතකොට අපට තේරෙනවා මේ සම්මුති සත්‍ය නැත්තම් පරියාය සත්‍ය ගත්තාම මේ සත්‍ය බොරු වෙනවා, අසත්‍ය වෙනවා, තුච්ඡ වෙනවා, පරමාර්ථ සත්‍ය මතු කරලා ගන්න වෙලාවට. ඊළඟට මේ පරමාර්ථ සත්‍ය ගත්තාම ආර්ය සත්‍යයට පැමිණිලා මේ පරමාර්ථ සත්‍යයත් අසත්‍ය භාවයටපත් වෙනවා. ඒ මෙහෙමයි. දැන් පින්වත්නි සාමාන්‍යයෙන් අපි මේ ලෝකයේ සලකනවා කුසල කියලා ධර්ම જાතියක් කර්මයක් තියෙනවා. මේ කුසල් කර්මෙහි විපාක හැටියට අපට සැප විපාක ලැබෙනවා. ඒ වගේම අකුසල කියලා කර්ම තියෙනවා. ඒ අකුසල කර්මයන්ගේ විපාක හැටියට අපට දුක්ඛ විපාක හම්බ වෙනවා. දැන් පරමාර්ථ වශයෙන් ගත්තාම කුසලය කියන එකක් තියෙනවා. කුසල් සිත් තියෙනවා. ඒ වගේම අකුසල සිත් තියෙනවා. ඒ කුසල අකුසල විපාක වශයෙන් පහළ වෙන සිත් තියෙනවා. ඒ සිත්වල සුඛ විපාකදායක සිත් තියෙනවා, දුක්ඛ විපාකදායක සිත් තියෙනවා,
පරමාර්ථ වශයෙන් අපි විමසලා බලනකොට සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ. නමුත් මේ සුඛ විපාකදායක, දුක්ඛ විපාකදායක, කුසල අකුසල සිත් තියනවා කියන තැනක් පරමාර්ථ ධර්මයේදී අපිට හම්බ වෙනවා. හැබැයි මේ කියන පරමාර්ථ ධර්මය ආර්ය සත්‍යයට ගියපුවාම පින්වත්නි, මේ කුසලයෙන් ලැබෙන සැප විපාකය අපට සැපයක් වශයෙන් පරමාර්ථ වශයෙන් හම්බුණාට ඇත්ත ඇති සැටියට දකිනකොට මේ කියන සුඛ විපාකයේද මේ කියන සැපයද දුකක්ම බවට පත් වෙනවා. ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. දැන් පින්වත්නි, සාමාන්‍යයෙන් අපි මේ මනුස්ස ලෝකේ ඉපදුනේ සංසාරේ කරපු ලොකු කුසලයක විපාක හැටියට තමයි මේ සුගති ලෝකේ ඇවිල්ලා අපි ඉපදුනේ. එතකොට සුගති ලෝකයේ කියන මේ මනුස්ස ලෝකේ අපි ඉපදුණු නිසා, ප්‍රතිසන්දි ගත්තු නිසා අපි හැමදෙනාටම ප්‍රතිසන්දි ලබන මොහොතේම ජාති දුක උරුම වුණා. බලන්න, කුසලයක විපාකයෙන් සුගතියක නමුදු ප්‍රතිසන්දි ගන්නකොට ඒ ප්‍රතිසන්දිය හේතුවෙන් ඇතිවෙන ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, මේ දුක් ටික සේරම පින්වත්නි මේ ආත්ම භාවය කුසලයකින් ලබන වෙලාවෙම අපට උරුම වෙනවා. ඊළඟට මේ ආත්මය පරිහරණය කරන තාක්කල් එන අප්‍රිය සංප්‍රයෝග දුක්, ප්‍රිය විප්‍රයෝග දුක්, ඉච්ඡා විඝාත දුක්, ඒ වගේම දුක්ඛ වේදනා, දෝමනස්ස, උපායාස දුක්, මේ ආදි වශයෙන් අප්‍රමාණ කායික මානසික දුක් වේදනා විශාල ප්‍රමාණයක් මේ සුගති ලෝකයේ කියන තැනක කුසල විපාකයක් වශයෙන් මේ ස්කන්ධ පංචකයක් ලබාගත්තු නිසා අපට ලැබෙනවා. එහෙමනම් කුසලයක විපාකයයි කියපු මේ සුගති ලෝකයක ලැබෙන ජීවිතේ පින්වත්නි දුක කියන ධර්මතාවයේ එක්ක බැඳලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කුසලයෙන් අපට ලබලා දෙන මනුස්ස ජීවිතයත් එහෙම් පිටින්ම ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් 11කින් පිරීලා තියෙන නිසා දුකක්ම වෙනවා. අන්න කුසලයේ විපාකයෙන් අපට ගෙනත් දෙන්නේ පංචස්කන්ධයක් සුගතියක. පංචස්කන්ධය කියන තැනක සුඛයක් නැහැ. පංචස්කන්ධේ කාන්තේම අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්, තුච්ඡ දෙයක්, හිස් දෙයක්, අසුභ දෙයක්. එනිසා කුසලයේ විපාක හැටියට ගෙන දෙන, මනුලව ගෙන දෙන ස්කන්ධ පංචකය, දිව්‍ය ලෝකෙ ගෙන දෙන ස්කන්ධ පංචකය, කුසලයේ විපාකයක් හැටියට බ්‍රහ්ම ලෝකයේ ගෙන දෙන ස්කන්ධ ටික මේ සියල්ලම පින්වත්නි දුක්ඛ සත්‍යම වෙනවා, දුකක්ම වෙනවා. බ්‍රහ්ම ලෝකෙක පහළ වෙන ස්කන්ධ ටිකත්, දිව්‍ය ලෝකේ පහළ වෙන ස්කන්ධ ටිකත්, මනුලව පහළ වෙන ස්කන්ධ ටිකත් නිට්ටය නෑ, අනිත්‍යයි, සුඛ නෑ, දුකයි, අනාත්මයි. ඒ නිසා කුසලයේ විපාක හැටියට ලැබෙන මේ ස්කන්ධ ටික දුකක්ම කියලා ආර්ය සත්‍යයට යනකොට පින්වත්නි වැටහෙනවා. එතකොට මේ පරමාර්ථ වශයෙන් සුඛ වශයෙන් දැනුණු මේ දේවල් පරමාර්ථ සත්‍ය මෙහෙම ආර්ය සත්‍යයට ගිහිල්ලා අසත්‍ය භාවයට පත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දාන ආදී කුසල් ධර්මයක් සිදු කරනකොට, මොකක් හරි පින්කමක් සිදු කරනකොට මේ බව අපි නුවණින් දකින්න ඕනේ. දැන් දානයක් දෙන වෙලාවට අපට කුසල් විපාක සිත්, කුසල සිත් පහළ වෙනවා. ඒ වගේ කුසල විපාක තියෙනවා. පින්වත්නි, මේ කුසල් සිත් ටික පහළ වෙනකොටම මේ කුසල් සිතේ ඇත්ත ඇති සැටියට දකින්න අපි දක්ෂ නැති නිසා මේ කුසල් සිතත් එක්කම පින්වත්නි අවිද්‍යා තණ්හා කියන ධර්මතාවයන්ගෙන් මේ විපාකය තෙත් වෙනවා. ඉතින් ඒක නිසා මේ කුසලය පිළිබඳ අපට ඇත්ත ඇති සැටියට දකින්න බැරි වෙන නිසා අවිද්‍යාවෙත් තණ්හාවෙත් සහය අරගෙන මේ කුසලය සුගති ලෝකෙක අපට මෙහෙම දුක් ගොඩක් උපදවලා දෙනවා. එනිසා දාන ආදී පින්කමක් සිදු කරන වෙලාවට
තමන් රැස් කරගන්න කුසලයේ පිළිබඳව තණ්හාවක් ඇති කරගන්නේ නැතිව ඒ කුසලයෙන් සැපයක්ම ලැබෙනවා කියන තැනක අවිද්‍යාවෙන් අන්ධ වෙන්න යන්නේ නැතිව ඒ කුසලයේ විපාක හැටියට මට මනුලොවක හරි දිවිලොවක හරි ලැබෙන ස්කන්ධ පංචකය කියන එක ඒකාන්තයෙන්ම දුකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධෝ දුක්ඛෝ කියලා මේ පස්කඳ ඒකාන්ත දුකක්මයි. ඉතින් මේ කුසලයේ විපාකයෙන් මට දිව්‍ය ලෝකෙක හරි බ්‍රහ්ම ලෝකෙක හරි මනුලොවක හරි සුගතියක ලැබෙන්නේ පංචස්කන්ධයක්මයි. ඉන් එහා දෙයක් මට ලැබෙන්නේ මේ කුසලයේ විපාක හැටියට පස්කඳක්මයි කොතනක හරි පහළ වෙන්නේ. ඒ පස්කඳ කියන්නේ දුකක්. ඒ නිසා කුසලයේ විපාකයෙන් මට ලැබෙන්නේ දුක්ඛාරය සත්‍යයක්මයි දුක් ගොඩක්මයි කියලා අර කුසලයේ විපාකයේ පිළිබඳ ඇති වෙන තණ්හාව අපි පින්වත්නි නුවණින් දැකලා දුරු කරන්න දක්ෂ වෙන්න ඕනේ. මෙතනින් මේ අදහස් කළේ කුසල් කරන්න එපා කියන බවක් එහෙම නෙවෙයි. පින්වත්නි විහිළුවකටවත් නිකමකටවත් එවැනි අධර්මවාදී සිතුවිලි සිතේ ඇති වෙන්න දෙන්න එපා. මෙතනදී පැහැදිලි කළේ අපි කුසල් කරන්න ඕනේ නිවන් පතාගෙන ඒ කුසල් කරන වෙලාවට අපේ කුසලය දුර්වල වෙනවා. කුසලයේ විපාකය ගැන අපේ හිතේ ඇතිවෙන තණ්හාව නිසා. දැන් අපි යම් කිසි දෙයක් අතහැරලා දන් දෙන්නේ කුසල විපාකයට තියෙන ආසාව හින්දා. දැන් කෙනෙක් බෙහෙත් ඖෂධ ආදිය පූජා කරන්නේ හොඳට බලන්න. ඔබ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ඖෂධ පූජා කළේ ඇයි? බෝධීන් වහන්සේ ගාවට ඇවිල්ලා චෛත්‍යයක් ගාවට ගිහිල්ලා ඖෂධ පූජා කළේ ඇයි? මේ ඖෂධ පූජාවෙන් ලැබෙන විපාකය නිදුක් බව කියලා ඔබ දන්නවා. අන්නේ නිදුක් බව පිළිබඳ ඇතිවෙච්ච ආසාව තණ්හාව නිසාමයි ඒ කුසල විපාකයට ඇතිවෙච්ච තණ්හාව මේ ඖෂධ ටික පූජා කරන වෙලාවේ අපේ හිතේ යෙදුණා. අපට පුළුවන් වුණොත් මේ ඖෂධ ටික පූජා කරන වෙලාවේ ඒ සිදු කරගන්න කුසල් හිත පිළිබඳවත් කුසලයේ විපාක වශයෙන් අපට මතු ප්‍රතිලාභ වෙන එක පිළිබඳවත් තණ්හාවක් ඇති නොකරගෙන එයින් ලැබෙන විපාකේ ඇත්ත ඇති සැටියට දැනගෙන ප්‍රඥාව පහළ කරගන්න. එහෙම වුණොත් ඔබ පූජා කරන එක වෙරළු ගෙඩියක් මේ මුළු මහත් සක්වල ගැබක් පුරවලා කරන්නා වූ ඖෂධ පූජාවකට වඩා දැන් අද ඔබ මේ ඖෂධ පූජාවක් කරන ආකාරයෙන් ලැබෙන පිනට වඩා අප්‍රමාණ වූ පිනක් අයිති කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද තණ්හාවෙන් දිට්ඨියෙන් ඔබ කළා වූ ඖෂධ පූජාවේ කුසලයවත් කුසල විපාකයවත් පින්වත්නි අපිරිසිදු වෙන්නේ නැති නිසා. එතකොට අපි යම්කිසි කුසලයක් කරන වෙලාවට ස්වභාවයෙන් මේ කුසලයෙන් ලැබෙන විපාකයේ පිළිබඳව තණ්හා කරන බවක් තියෙනවා. ඒ තණ්හා කරන බව නිසා අර කුසල් හිතත් අපිරිසිදු භාවයටපත් වෙනවා. මොකද ලෝභයෙන් තණ්හාවෙන් ආසාවෙන් කුසල විපාකය මම මගේ කියලා දැඩි ග්‍රහණයෙන් ඒකේ ඇත්ත ඇති සැටියට දැනගන්න බැරිව මෝහයෙන් මුලා වෙලා ධර්ම ස්වરૂපයේ හේතුප්‍රත්‍ය ධර්ම ස්වභාවය දැනගන්න බැරිව අවිද්‍යාව යෙදිලා පින්වත්නි අපේ කුසලය අපි බොහෝ සෙයින් අදුරු කර ගන්නවා. මහත් කුසලයක් ලබන්න තියෙන වෙලාවේ ඒක බොහෝම අල්ප වූ කුසලයක් බවට පත් කර ගන්නවා. හැබැයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය එදිනදා ජීවිතේ යොදා ගන්න පුළුවන් කෙනාට දක්ෂ කෙනාට කුසල් කර්මයක් සිද්ධ කර ගන්නකොට ඒ කුසලයක් කුසලයේ විපාකයක් පිළිබඳ ඇත්ත ඇති සැටියට චතුරාර්ය සත්‍යයට ගලපලා බලන්න පුළුවන්කම තියෙනවා. එහෙම කෙනාගේ කුසලයේ පින්වත්නි මහත්ඵල මහානිසංස භාවයටපත් වෙනවා. දැන් අපි මෙතනදී මතක් කළ යුතු දෙයක් තියෙනවා.
මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේදී අපට පාරමිතා කොටසක් අවශ්‍ය වෙනවා. ඒ පාරමිතා කොටස සම්පූර්ණ වෙන්න තමයි මේ ආර්ය සත්‍ය ධර්ම විශේෂයි අපේ නුවණ වැඩෙන්න පටන් ගන්න, කෙලෙස් ගෙවෙන්න පටන් ගන්නෙ. මේකට අපි විසින් එකතු කරගත යුතු, පුරුදු පුහුණු කරගත යුතු පාරමී කොටසක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා ඒ පාරමී දහම් පුරනකොට ඒවා පාරමී ධර්ම බවට පත් වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ විදිහට ගලපලා කුසලය හා කුසල විපාකයේ පිළිබඳ තියෙන තණ්හාව දුරු කරලා ඇත්ත ඇති සැටියට දැනගෙන නිවන් පතාගෙනම මේ කුසල් කර්මයන් සිදු කළොත් තමයි පින්වත්නි ඒවා පාරමී දහම් බවට පත් වෙන්නේ. මේක තව ටිකක් තේරුම් ගන්න මං තව සරල විදිහට මේක දේශනා කරන්නම්. මොකද මෙතන ගොඩාක් වැදගත්. මෙතන ඔබට හරියට ජීවිතේ හදාගන්න බැරි වුණොත් මේ නිවන් ගමන ඔබේ වරදිනවා. ඔබ පාරමී කුසල් කියලා කුසලයක් කරලා ආනිසංසයේද කුසලයේද ඇත්ත ඇති සැටියට නොදෙන චතුරාර්ය සත්‍යයට ගලප ගන්නට බැරුව එතන තණ්හා අවිද්‍යා ධර්මයන්ගෙන් කිලිටි කරගෙන එවැගේම තණ්හා දිට්ඨි වලින් උපාදාන කරගෙන අවසානයේදී මට මේ කුසලයෙන් නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. නමුත් ඒ ප්‍රාර්ථනාව 100ට කොච්චර ප්‍රමාණයක් සාර්ථක වේද කියන කාරණාව කියන්න බෑ. හේතුව ඔබ ඒ නිර්වාණ ධර්මය ලබන්නට ඒ කුසලය පාරමිතාවක් බවට පත්වෙන්න අවශ්‍ය හේතු ටික කුසලය කරන වෙලාවේ සම්පූර්ණ කරලා නොතිබ්බොත්. ඒ නිසා අපේ පින්වත් හැමදෙනාටම මේ කාරණාව හොඳට තේරුම් බේරුම් කර ගැනීම මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගන්නට යන ගමනේදී ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. පින්වත්නි මේකෙදි හොඳට නුවණ මෙහෙवला තේරුම් ගන්න ඕනේ කාරණාවක් තියෙනවා. මෙතන සියුම් තැනක් හොඳට තේරුම් ගන්න ධර්ම ස්වરૂප කීපයක් තේරුම් ගන්න තියෙනවා. පළවෙනි එක තමයි කුසලය තේරුම් ගන්න ඕනේ. ඊළඟට කුසල විපාකය තේරුම් ගන්න ඕනේ. කුසල සිතේ කවමදාකවත් අකුසල හිතක් යෙදෙන්නේ නැහැනේ. දැන් කුසල් හිතක කවදාවත් තණ්හාව, ලෝභය යෙදෙන්නේ නැහැ. කුසලයක් කියලා කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ ධර්මතා ටික එකතු වුණු තැනක්. එතකොට මේ කුසලය කියන කුසල් හිත පිරිසිදුව පහළ වුණාට ඒ කුසල් හිතේ විපාක වශයෙන් අපට ලැබෙන දේ පිළිබඳ ඇති වෙන සංඥාව අකුසල සහගත වුණොත් පින්වත්නි අර මුලින් පහළ වුණු කුසලය දුර්වල කුසලයක්, අපිරිසිදු කුසලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ කුසලය කියන ධර්මතාවය හොඳට දැනගන්න ඕනේ. කුසල් විපාකයේ පිළිබඳ දැනගන්න ඕනේ. කුසලයත් කුසල විපාකයත් අපි පසු සංඥාවෙන් හඳුන ගන්න ආකාරය පිළිබඳ දැනගන්න ඕනේ. ඊළඟට ඒ කරන ලද කුසලය පාරමී ධර්මයක් බවට පත් කරගන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වෙන තැනට පාරමිතාවක් කරගන්නේ කොහොමද කියන කාරණාව දැනගන්න ඕනේ. පින්වත්නි නිකමට හිතන්න අපි සාමාන්‍යයෙන් දාන ආදී පින්කමක් සිද්ධ කරනවා. සම්බුද්ධ පූජාවක් පූජා කරනවා. මේ සම්බුද්ධ පූජාව පූජා කරන වෙලාවේ අපේ හිතේ පහළ වෙනවා සද්ධාව. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳව ප්‍රඥාව යෙදෙනවා. මේ කුසලයෙන් ලැබෙන කුසල විපාකයේ පිළිබඳ කර්මඵල ඇදහිීමේ නුවණක් අපේ හිතේ යෙදෙනවා. ඒ වගේම කුසලය කරන වෙලාවේ සිත පිනා ගිහිල්ලා, කය පිනා ගිහිල්ලා ප්‍රීතිය ඇති වෙනවා. ඒ වගේම කුසලයේ කෙරෙහි සිත පහදවාගෙන කුසල් සිත්ම පහළ වෙනකොට කුසලය පිළිබඳ ඒකාග්‍රතාවයක්, සමාධිමත් බවක් ඇති වෙනවා. ඒ කුසල් ධර්මයේ සිදු කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන බුද්ධ පූජාව වශයෙන් දෙන ඒ දානමය වස්තු අරමුණු කරගෙන සිතේ ඒකාග්‍ර භාවයක් එක්ක සතියක් ඇති වෙනවා.
මෙහෙම සමාධිමත් බවක්, සතියක්, ප්‍රඥාවක්, සද්ධාවක්, ඒ වගේම අලෝභ සිතක්, අද්වේෂ සිතක්, අමෝහ සිතක් පින්වත්නි මේ වෙලාවේ අපේ සිතේ පහළ වෙනවා. දැන් මෙන්න මෙහෙම කුසල් සිතක් පහළ කරගෙන අපට මේ සම්බුද්ධ පූජාව පූජා කරන්න පුළුවන්. ඒක එහෙම කරන්න ඕනේ. ඒක තමයි මේ පින්කමේ පළවෙනි ධර්මතාවය. ඊළඟට මේ බුද්ධ පූජාව තියෙන වෙලාවේ මේ කුසල් සිත පහළ කරගෙන යන වෙලාවේ මේ කුසල් සිතේ ඉස්සරහින් පස්සෙන් අතරතුරෙන් නිරන්තරයෙන්ම මේ කුසල විපාකයේ පිළිබඳවත් අපේ සිතේ හැඟීම් පහළ වෙනවා. මේ කුසල විපාකයේ පිළිබඳ පහළ වෙන හැඟීම් පින්වත්නි තණ්හාවෙන් තෙත්තුනොත්, අවිද්‍යාවෙන් මුසපත් වුනොත් තමයි අපේ කුසලය අපිරිසිදු භාවයටපත් වෙන්නේ. එතකොට කුසල විපාකයේ පිළිබඳ ලැබෙන ඒ තණ්හාව නිවන් දකින්න උපකාර වෙන්නේ නැහැ. හේතුව දැන් දානයක් දුන්නාම අපට විපාක වශයෙන් ලැබෙන්නේ මොනවද? දැන් බත් දුන්නොත් බත් තමයි ලැබෙන්නේ. ඛණ්ඩ දුන්නොත් ඛණ්ඩ ලැබෙනවා. අදින්න දුන්නොත් අදින්න ලැබෙනවා. බෙහෙත් පූජා කළොත් නිදුක් බව ලැබෙනවා. සෙනසුනක් පූජා කළාම සංසාරේ ගෙවල් දොරවල් ඉන්න හිටින්න තැන් ලැබෙනවා. දැන් මෙහෙම මේ කරන පින්කමේ කුසලයේ විපාක තුල නැහැ පින්වත්නි නිවන කියන ධර්මතාවය. හොඳට මතක තියාගන්න. කුසලයක විපාක වශයෙන් ලැබෙන තැනක ඒ විපාක ටික නිවනට අදාළ ටිකක් නෙවෙයි. අපි ඛණ්ඩ දුන්නාම අපට සංසාරේ ඛණ්ඩ ලැබෙනවා, කවදාවත් බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ කියන මේ කුසල විපාක ස්වરૂපයට අපි තණ්හා කළොත්, අපි ආසා කළොත්, ඒ කුසල විපාකය ප්‍රාර්ථනා කරගෙන ඒක උපාදාන කරගෙන ඒකට බැඳුනොත් පින්වත්නි නිවන කියන ධර්මතාවය, සසරින් එතර වෙනවා කියන ධර්මතාවයක් එතන යෙදෙන්නේ නැහැ. හැබැයි ඉතින් පස්සේ කාලෙක අපට අතීතයේ පහළ වුණු කුසල් සිතේ විපාක වලින් මට නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළාම පාරමිතාවක් වෙනවා. හැබැයි ඒක අදම නිවන් අවබෝධ කරගන්න තරම්, ඊළඟ ආත්මෙම නිවන් අවබෝධ කරගන්න තරම් මහත්ඵල මහානිසංස පාරමිතාවක් බවට, බලගත් පාරමිතාවක් බවට පත් වෙන්නේ නැහැ. හේතුව ඔබ නිවන් ප්‍රාර්ථනා කළේ තුන් වෙනුව නිසා. පළවෙනුව ඔබ කුසලයට කැමති වුණා. දෙවනුව ඔබ කුසල විපාකයට තණ්හාවෙන් බැඳුණා. කුසල විපාකයට ඔබ ආසා වුණා. ඊළඟට ඉස්සරෝම කුසලයේ පිළිබඳ බැඳිලා කුසලයේ පිළිබඳ තණ්හාව පහළ කරගත්තා. ඊට පස්සේ කුසල විපාකයේ පිළිබඳ තණ්හාව ආසාව පහළ කරගෙන ඒකට බැඳුණා. ඊට පස්සේ තුන්වෙනුව, ඒ කියන්නේ පළවෙනි තප්පරේ, දෙවෙනි තප්පරේ, තුන්වෙනි තප්පරේදී තමයි ඔබ නිර්වාණ ධර්මය ප්‍රාර්ථනා කරන්නේ. තුන්වෙනුව ඒකට ප්‍රමුඛ ස්ථානය ලබලා දුන්නේ නැහැ. දැන් මම ඔබට කියලා දෙන්න හදන්නේ මේ බුද්ධ පූජාවක් තියෙන වෙලාවේ අපි කොහොමද කෙලින්ම ඒ පින පාරමිතා ධර්මයක් බවට පත් කරගන්නේ කියන කාරණාව. දැන් ඒක පාරමිතාවක් නොවන ආකාරය, නැත්නම් පාරමිතාවක් වුණාට ඒක දුර්වල පාරමිතාවක් වෙන ආකාරය මම හිතන්නේ අපේ පින්වතුන්ට මේ කියපු කාරණාවෙන් දැන් පැහැදිලි වුණා. පින්වත්නි මේක පාරමිතාවක් කරගන්නේ ඔබ කුසලය කරන වෙලාවට කුසල් සිත හොඳට පිරිසිදුව පහළ කරගන්න ඕනේ. ඒ කුසල් සිත පහළ කරගන්න ඕන කරන එක ධර්මතාවයක් තමයි ඔබ දන්නවා කර්මඵල ඇදහිීමේ නුවණ. දැන් පළවෙනි මහා කුසල් සිත් 8 ගත්තාම සෝමනස්ස සහගත ඥානගත සංපයුක්ත අසංකාරික මහා දානමය කුසල් සිත, සීලමය කුසල් සිත. එතකොට සෝමනස්ස සහගත වෙන්න ඕනේ. සතුටින් ප්‍රීතියෙන් සිත පිරීලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රඥා සංප්‍රයුක්ත වෙන්න ඕනේ. ප්‍රඥා සංප්‍රයුක්ත කියන්නේ
දානයක් දුන්නහම සංසාරේ සාගිනි නිවෙනවා, සංසාරේ ඕන තරම් කෑම හම්බ වෙනවා. මේ දානීය විපාක මෙහෙමයි කියලා අනිවාර්යයෙන්ම මේ විපාක ලැබෙනවා කියලා ඒ දානීය විපාක පිළිබඳව, කර්මය පිළිබඳව, කර්ම විපාක පිළිබඳව හොඳ විශ්වාසදායක අවබෝධයෙන් යුතු නුවණක් අපේ හිතේ යෙදෙන්න ඕනේ. ඊළඟට තමයි ඒක උද්‍යෝගයෙන්ද හිතලමද දෙන්නේ නැත්නම් තව කෙනෙක් උත්සාහවත් කිරීම නිසාද දෙන්නේ කියන කාරණාව යෙදෙන්නේ. පින්වත්නි, එතකොට මේ කුසලය මහත්ඵල කරගන්න, කුසලය නියම කුසලයක් බවට පත් කරගන්න අපට හේතු උපකාර වෙන ප්‍රධානම ධර්මතාවය තමයි කුසලයේ විපාක දැනගෙනම මේ කුසලය කිරීම කියන කාරණාව. අපට වැඩේ වරදින්නේ පින්වත්නි මේ කුසලයේ විපාක දැනගෙන මේ කටයුත්ත කරන්න යෑම තුලම තමයි අපට වැඩේ වරදින තැනත් මතුවලා ඉන්නේ. ඉතින් දක්ෂ කෙනෙකුට තමයි කුසලයේ විපාක දැනගෙන බලවත් ප්‍රඥාව පහළ කරගෙන ඒ කුසලයේ විපාක උත්කෘෂ්ඨවත් ලෙසම දැනගෙන නමුදු කුසලයේ විපාකයට තණ්හා වශයෙන් බැඳෙන්නේ නැතිව ඒක කෙලින්ම නිවනට උපකාර කරගන්න පාරමිතාවක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ කර්ම කාරණා දන්න සිහියෙන් ඉන්න දක්ෂ කෙනෙකුටම විතරයි, නොනැති කෙනෙකුටම විතරයි. ඉතින් ඒ නිසා අපේ පින්වතුන් හැමදෙනාම තමන්ගේ කුසලය මහත්ඵල මහානිසංස කරගන්නට ඒ කුසලයෙන් ලැබෙන විපාක අනිවාර්යයෙන්ම සිහිපත් කරන්න ඕනේ, දැනගෙන තියෙන්න ඕනේ. කුසලයට විපාක දැනගෙන මේ කුසලය සිදු කරනකොට ඒ කුසලය මහත්ඵලයි, මහානිසංසයි. ඉතින් ඒ නිසා අපට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ අපේ කුසලය මහත්ඵල කරගන්න, මහානිසංස කරගන්න, කර්මඵල ඇදහිීමේ නුවණ බලවත්ව පහළ කරගන්න අපි දෙන්න යන දානේ විපාක සිහිපත් කරන්නම සිද්ධ වෙනවා. එතකොට අපි දානයක් දෙනකොට මේ දානේ විපාක වශයෙන් මට මේ දේවල් සසර ලැබෙනවා කියන බව සිහිපත් කරගෙන ඒ විපාකය අදහමින් තමයි කුසලය කරන්න ඕනේ. පින්වත්නි, මෙන්න මේ විපාකය අදහන වෙලාවට, විපාකය සිහිපත් කරන වෙලාවට ස්වභාවයෙන්ම කොහොල්ල ලාටුවක වාගේ අපේ සිත තණ්හාව කියන කොහොල්ල ලාටුවෙන් මේ කුසල විපාකයට ඇලෙන බවක්, තණ්හා කරන බවක්, බැස ගන්න බවක් තියෙනවා. එහෙම තණ්හා කරන්නේ, බැසගන්නේ, ඒකට ඇලෙන්නේ ඒකේ ඇත්ත ඇති සැටියට නොදන්නා වූ අවිද්‍යාව, මෝහය අපේ සිතේ යෙදෙන හින්දා. එතකොට ඒ තණ්හාව නැති කරගෙන කුසල විපාකයට ඇලෙන බව දුරු කරගන්න නම් ඒකේ ඇත්ත ඇති සැටියට දකින ප්‍රඥාව අපට පහළ වෙන්න ඕනේ. කර්මඵල ඇදහිීමේ ප්‍රඥාව පහළ කරගන්න කුසල විපාක සිහිපත් කරනකොට කුසල විපාක අරමුණු කරගෙන ආපහු පාරක් යෙදෙන තණ්හාව නැති කරගන්න ආපහු කුසලයේ ඇත්ත ඇති සැටියට දකින ප්‍රඥාව අප පහළ කරගන්න ඕනේ. පැහැදිලි වෙන්න ඇති ප්‍රඥා දෙකක් අපට පහළ කරගන්න සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි කුසලය මහත්ඵල කරගන්න නම් කුසලයෙන් ලැබෙන විපාක පිළිබඳ අදහන කර්මඵල අදහන නුවණ බලවත්ව ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ කුසලයේ විපාක දන්නා වූ, අදහන්නා වූ, පිළිගන්නා වූ නුවණ අපිට ඇති කරගන්න ඕනේ. ඒ නුවණ ඇති කරගන්න කුසලයේ විපාක සිහිපත් කරනකොට කුසලයේ විපාකය තණ්හා වශයෙන් අල්ල ගන්න බව නැති කරන්න ඒකේ ඇත්ත ඇති සැටියට දකින ප්‍රඥාව ආපහු පාරක් අපි පහළ කරගන්න ඕනේ. පින්වත්නි, මෙන්න මේකට දක්ෂ වුණොත් පළමුවද ප්‍රඥාව පහළ කරගෙන ඒ ප්‍රඥාව පහළ කරගන්න හේතුවට නැවත ප්‍රඥාව පහළ කරගත්තොත් තණ්හාව දුරු කරගෙන පළවෙනි ප්‍රඥාව පහළ කරගන්න අවශ්‍ය වෙන හේතුවට ආපහු තණ්හා කරන බව නැති කරගන්න ප්‍රඥාව පහළ කරගත්තොත්
අපට මේ උතුම් කුසලය මහත්ඵල මහානිසංස කරගන්න පුළුවන් වෙනවා. අන්න එතෙන්ට තමයි පින්වත්නි අපට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඕන වෙන්නේ. දැන් අපි දානයක් පූජා කරන වෙලාවේ පළවෙනි දෙක පැහැදිලි කුසලයක් සිතක් පහළ කරගන්නවා. කුසල් සිත මහත්ඵල කරගන්න කුසලයේ කර්ම විපාක සිහිපත් කරලා කර්මඵල ඇදහිීමේ නුවණ ඇති කරගන්නවා. දැන් ඒ නුවණ ඇති කරගන්න අපි විසින් මෙනෙහි කරපු කුසලයේ විපාක සිහිපත් කරන වෙලාවේ ඒ විපාකයට අපේ හිතේ තණ්හාවක් යෙදෙනවා, ආසාවක් යෙදෙනවා. ඒ තණ්හාව යෙදුනේ කුසල විපාකයේ ඇත්ත ඇති සැටියට නොදන්නා අවිද්‍යාව නිසා. ඒ නිසා අපි දැන් කුසලයේ විපාකයේ ඇත්ත ඇති සැටියට දකින නුවණ ඇති කරගන්නට මේ චතුරාර්ය සත්‍ය තමයි පින්වත්නි උපකාරයට ගන්නෙ. ඔන්න පරමාර්ථ වශයෙන් කුසලයේ විපාක සැපදායකයි කියලා පළවෙනුව අපි මෙනෙහි කළා කර්මඵල අදහා ගැනීමේ නුවණ ඇති කරගන්න. මේක පටලව ගන්න එපා. ධර්මතා කීපයක් පොලිමට පහළ වෙන අපි ඉස්සරෝම කුසලයේ විපාකය මහත්ඵල කරගන්න කුසලයේ විපාක පිළිබඳව අදහන නුවණක් ඇති කරගත්තා. ඒ නුවණ ඇති කරගන්න අපට සිද්ධ වුණා කුසලයේ විපාක මෙනෙහි කරන්න. එතකොට කුසලයේ විපාක ටික මෙනෙහි වෙන වෙලාවට මේ කුසලයේ විපාකය අපට පරමාර්ථ වශයෙන් දැනුනේ සැපදායකයි කියලා, සුඛදායකයි කියලා. සුගති ලෝකවල, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල මේ කුසලයේ විපාක ලැබෙනකොට ඒක සැපදායකයි කියන බව මෙනෙහි කරන්න මේපයි පින්වත්නි. එතකොටනේ ඒ කුසලයේ කර්මඵල ඇදහිීමේ නුවණ යොදා ගන්න පුළුවන් වෙන්නේ. මේ පින්වතුන්ට මේක පැහැදිලි වෙනවද දන්නේ නැහැ. හොඳට සිහියෙන් කල්පනා කරලා බලන්න. කුසලයේහි කුසල විපාක සුඛදායකයි, සැපදායකයි, ප්‍රණීතයි, ඉෂ්ටයි, කාන්තයි, මනාපයි කියලා මෙනෙහි කරනකොටනේ කුසලයේහි විපාක මෙනෙහි කිරීම තුළ තමයි අපට කර්මඵල ඇදහිීමේ නුවණ පහළ වෙන්නේ. කුසලය කරන්න ඡන්දය, කැමැත්ත, උද්‍යෝගය, කුසල විපාකයේ පිළිබඳ පැහැදීම ඇති වෙන්නේ කුසල විපාකයේ සුඛදායකයි කියලා පරමාර්ථ වශයෙන් මෙනෙහි කරනකොට. එහෙම මෙනෙහි කරනකොට අපට කුසල සිතේ ප්‍රඥාව යෙදিলা කුසලය මහත්ඵල වෙනවා. හැබැයි පින්වත්නි අපි සිහියෙන් හිටියේ නැත්තම් මේ කුසල විපාකය අපි චතුරාර්ය සත්‍යයට ගලපගත්තේ නැත්තම් අපට අර සුඛයි, සැපයි, ඉෂ්ටයි, කාන්තයි, මනාපයි කියලා මෙනෙහි කරපු කුසල විපාකයට තණ්හා වශයෙන් දැසගෙන මුලින් කරගත්තු කුසලය අපිරිසිදු භාවයට පත් කරගන්නවා. එහෙම තණ්හාවෙන් විපාක ලබන්නට කරපු කුසලය තුන්වෙනුව අපි ප්‍රාර්ථනා කරනවා අනේ මට සසර දුක්ගිනි නිවාගෙන නිවන් ලැබේවා කියලා. මේක සාධාරණ නෑ. එතකොට පින්වත්නි මේක අපි සාධාරණීකරණය කරගන්න ඕනේ. ඒ සඳහා මේ කුසල විපාකය සුඛදායකයි කියලා මෙනෙහි කරනකොටම ඔබට නුවණ පහළ වෙන්න ඕනේ මේ සුඛදායකයි කියලා පරමාර්ථ වශයෙන් සම්මුති ලෝකෙද පරමාර්ථ ලෝකෙද මේ කුසලයෙන් ලැබෙන විපාක සුඛදායකයි කියලා දැනුණට ඒක සුඛදායකයි කියලා මට හිතුණට සැබවින්ම සුගතියක ලැබෙන මේ ස්කන්ධ පංචකයම දුකක් නේද කියන නුවණ ඔබට ඒ මොහොතේ ඇති වෙන්න ඕනේ. ඒක හරියට පින්වත්නි ඈත අපි මිරිගුවක් දකින වෙලාවට ඒ මිරිගුව දිහා බලාගෙන ඉන්නකොට හොඳට වතුර පේනවා. අපේ ඇස් දෙකට හොඳට වතුර පේනවා. ඒ වගේම වතුර කියලා අපට තේරෙනවා, හිතටත් වතුර කියලාම දැනෙනවා. මොකද හොඳට වතුර වාගේ ගලනවා, නලියනවා. ඒ නිසා වතුර බවම අපට තේරෙනවා, වතුර කියලාම හිතෙනවා. නමුත් මේ මිරිගුව දකින ෂණයෙහි
හරියට නිකන් විදුලියක් කෙටුවා වාගේ ඒ ෂණයෙහිම පෙරපසු නොවි අපට නුවණක් පහළ වෙනවා. ඔතන වතුර නැහැ, ඔතන තියෙන්නේ මිරිඟුවක්. මෙන්න මේ වැලි රත් වෙලා නැත්තම් පාරේ තාර ටික රත් වෙලා නගින වාෂ්පය නිසා, මිරිඟුව නිසා තමයි ඈත වතුර තියනවා වාගේ පේන්නේ. නමුත් ඔතන ඇත්තටම වතුර නෑ. ඕක හිස් දෙයක්, ඕක මිරිඟුවක් කියන නුවණ අපි මෙනෙහි කරලා නෙවෙයි පින්වත්නි ඇති කරගන්නේ. පැහැදිලි නේද? අපි හේතු ටික දන්න නිසා කල්තියා මේ මිරිඟුවේ ස්වභාවය දැන ඉගෙනගෙන තියෙන නිසා මිරිඟුව දකින්නකොට වතුර කියලා අපට පේනකොට නෑ මේකේ වතුර නෙවෙයි මෙතන තියෙන්නේ මිරිඟුවක් කියලා අපි මෙහෙම මෙනෙහි කරන බවක් නෑ. මිරිඟුව දකින්නකොටම වතුර කියලා පේන හිතේම යෙදෙනවා මේක බොරුවක් කියලා. එහෙම නුවණක් ඇති වෙනවා මේක බොරුවක් කියලා. මෙන්න මෙහෙම බවක් පින්වත්නි තියෙනවා. මෙන්න මේ වාගේ කුසල විපාකයේ සැපදායකයි, ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, හොඳයි, සුබයි කියලා මෙනෙහි වෙනකොටම ඒ හිතේම යෙදෙන්න ඕනේ මේක දුක්ඛාර සත්‍යක්මයි කියලා. මේ කුසලයේ විපාක හැටියට එක්කෝ ලැබෙන්නේ රූප ටිකක්, වේදනා ටිකක්, සුඛ දුක්ඛ උපේක්ෂා කියන මොන වේදනාව පහළ වුණත් ඒක අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ නිසා වේදනාව වේවා, සංඥාව වේවා, සංඛාරය වේවා, විඥාන වේවා මේ සියල්ලම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ නිසා මේ සියල්ලම දුක්ඛ සත්‍යයි කියලා ඒ කුසලය ඉෂ්ටයි, කාන්තයි, මනාපයි කියලා මෙනෙහි කරන හිතේම පින්වත්නි ඔබේ යෙදෙන්න ඕනේ. මේක මෙනෙහි කරලා ඇති කරගන්න එකක්වත් සිහිපත් කරලා ඇති කරගන්න එකක්වත් නෙවෙයි. කල්තියා මේ කරුණු ටික දැනගෙන මේ ගැන මානසිකාර පවත්වලා නුවණ දියුණු කරගෙන හේතු ටික දැනගෙන ඇත්ත ඇති සැටියට දැනගෙන හිටියොත් ඔබට ඒ කුසලයේ විපාක සිහිපත් කරලා කර්මඵල අදහන නුවණ ඇතුළෙම තවත් නුවණක් යෙදෙනවා. මේ විපාක ටික දුක්ඛ සත්‍යමයි කියලා. ඒක දුක්ඛ සත්‍යමයි කියලා දකිනකොට මොනියම්ම හේතුවක් නිසාවත් පින්වත්නි දුක කෙරෙහි අපේ තණ්හාව ඇති වෙන්නේ නැහැ. දුකට ආසා කරන්නෙත් නැහැනේ. දුකට බැඳෙන්නෙත් නැහැනේ. දුකයි කියලා දැනෙනකොටම එයින් පලා යන්න ඕනේ කියන තුන්වෙනි නුවණකුත් අර කුසල් හිතේම ඔබට ඇති වෙනවා નિરાයාසයෙන්ම. පැහැදිලි නේද? මේ නුවණවල් ටික ඇති වෙන හැටි පොලිමට එකම හිතක ඉස්සරෝම කර්මඵල ඇදහිීමේ නුවණ ඇති වෙනවා. කර්මඵල ඇදහිීමේ නුවණ ඇති කරගන්න කුසලයේ විපාක ඉෂ්ටයි, කාන්තයි, මනාපයි කියලා යෙදෙනකොට මේ සියල්ල දුකයිමයි කියන නුවණත් එතනම යෙදෙනවා. ඒ හිතේම පෙරපසු නොවි එකටමයි මේවා යෙදෙන්නේ. ඊළඟට මේක දුකයි කියලා දැනෙනකොටම දුකට තණ්හා කරන බවක් නෙවෙයි හිතේ යෙදෙන්නේ. දුකෙන් නිදහස් වෙන්න ඕනේ, දුකෙන් පලා යන්න ඕනේ, දුකෙන් මිදෙන්න ඕනේ කියන නුවණකුත් පින්වත්නි ඒ හිතේම යෙදෙනවා. එතකොට මේ දුකෙන් නිදහස් වීමේ සැපයට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් තැනක් තියෙනවා නම්, මේ දුකේ නිවීමක් තියෙනවා නම්, මේ දුකේ ගැලවීමක් තියෙනවා නම් අන්නේ ගැලවීමේ ස්වභාවයටයි ඊළඟට ඔබේ කැමැත්ත තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ. අන්න ඒ කුසල් හිතේම ඔබේට නිවන පිළිබඳව ආසාවක්, කැමැත්තක්, ඡන්දයක් පින්වත්නි හට ගන්නවා පෙරපසු නොවේ. එතකොට කුසල් හිතේම තමයි ඒ කුසලය කරන මොහොතේම තමයි මේ කුසල විපාකයේ ඉෂ්ටයි, කාන්තයි, මනාපයි කියලා මෙනෙහි කරගත්තේ, දැනගත්තේ. ඒක ඉෂ්ටයි, කාන්තයි, මනාපයි කියලා මෙනෙහින වෙලාවෙමයි ඒක දුකයි කියලා තේරුම් ගත්තේ. ඒක දුකයි කියලා තේරෙන හිතේම ඒ නුවණත් එක්කමයි තව නුවණක් යෙදුනේ මේ දුකෙන් පලා යන්න ඕනේ කියලා.
දුකෙන් පලා යන්න ඕනේ කියන නුවණ පහළ වෙනකොටමයි ඒ දුක නැති දුක නිවුණු සාන්ත සැපය පිළිබඳව ඡන්දයක් කැමැත්තක් ඇති වෙන්නේ අන්න නිවන් පතාගෙන දුන්න දානේ. පැහැදිලිද? ඔන්න එහෙම තමයි පින්වත්නි නිවන් පතාගෙන දානයක් පූජා කරන්නේ. නමුත් සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ ඇවිල්ලා දානය පූජා කරනවා. ඉතින් පූජා කරනකොට බණ කියනකොට ස්වාමින් වහන්සේ ඔය දානීය විපාක කියනකොට අනේ සාදු සාදු සංසාරේ මටත් කන්න බොන්න අදින්න පළදින්න ඕන තරම් ලැබෙයි. කවදාවත් සාපිපාසාදී දුක් ගින්නකටම්පත් වෙන්නේ. අනේ මං සතර අපායනොත් නිදහස් වෙනවා. මං දිව්‍ය ලෝකවල උපදිනවා. බ්‍රහ්ම ලෝකවල උපදිනවා. අතට පයට වැඩකාරයෝ සේවක කාරකාදීන් ඇති රන් රිදී මුතු මැණික් වෛරෝඩි ඇති සත්‍රුවම් මාලිගාව මට ලැබෙනවා. මෙහෙම කර්මඵල ඇදහිීමේ නුවණ මේවා හොඳට යොදාගෙන ඒවා සිහිපත් කරනකොට ඒවට තණ්හාවක් ඇති වෙනවා. ඒවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔහොම ඉඳලා අවසානයේටම ඔය සියල්ල ඇති කරගෙන අවසානයේටම අනේ මම අද සිදු කරගත්තු දානේ කුසල විපාකයෙන් මට නිවන් ලැබේවා කියලා නිර්වාණය ප්‍රාර්ථනා කරගන්න බවක් තියෙනවා. මේක වැරදි නෑ. අඩුම තරමේ මෙහෙමවත් කරගන්න එක ගොඩක් වටිනවා. මොකද හිත ඇතුලේ මම මේ පින්කම් කරන්නේ නිවන් අරමුණු කරගෙන සසර දුකෙන් මිදෙන්න කියන බවක් තියෙනවා. ඒ නිසා ඒක වැරදි කිව්වා නෙවෙයි. හැබැයි ඒකේ ඇත්ත, ඒකේ යථාර්ථය, ඒක නියමාකාරයට නිවන් පතාගෙන පින්කම් කරනකොට මම දැන් පැහැදිලි කරපු ආකාරයට පින්වත්නි ඒ පින සිදු කර ගන්න ඕනේ. එතකොට ඒ සිත තණ්හා දිට්ඨි වශයෙන් අමිස්සර වෙන්නේ නැහැ. පිරිසිදුවම පැහැදිලිවම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම යොමු වෙච්ච කුසලයක්, පාරමිතා කුසලයක්, විවට්ටගාමිනී කුසලයක්, නිවම්ම ගෙන දෙන කුසලයක් බවට ඒ කුසලයපත් වෙනවා. එහෙමනම් පින්වත්නි මම ආපහු පාරක් කෙටියෙන් මතක් කරන්නම්. මොකද මේක ගොඩාක් වැදගත් වෙනවා. මේ විදිහට අපි පින්කම් 2ක් 3ක් 4ක් කරගන්නකොට පින්වත්නි ටික අපටම දැනෙනවා මගේ සිත මේ නිවන පැත්තට බර වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්ම ටික මට එහි ධර්ම ස්වરૂපයන් වැටහෙන්න ගන්නවා. හිතේ තියෙන තණ්හා, ලෝභ, සිතුවිලි ටික මගේ හිතෙන් පලා යනවා. ඒවා ගෙවෙන්න ගන්නවා, කෙලස් ගෙවෙන්න ගන්නවා කියන බව මේ කුසල් ධර්මයන් සිදු කරන අතරතුරම ඔබට දැනෙන්න ගන්නවා. මේ විදිහට නිවන් අරමුණු කරගෙන දම්පින්කම් සිදු කරගත්තොත් පැහැදිලිනේ. අපි දානයක් දෙන වෙලාවට කර්මඵල ටික හොඳට සිහිපත් කරගෙන මේ කුසලයේ විපාකයේ ඉෂ්ටයි කාන්තයි මනාපයි කියලා දෙව් මිනිස් දෙගතිය සැපගෙන දෙන බව අදහමින් නුවණ පහල කරගන්නවා. ඒ නුවණ පහල කරගන්න වෙලාවෙම අපට නුවණ පහල වෙන්න ඕනේ මේ ඉෂ්ට වූ කාන්තෝ මනාපෝ කුසල විපාකය දුකක්මයි, ස්කන්ධ පහක්මයි ගෙන දෙන්නේ. ස්කන්ධ පහ ඒකාන්තයෙන් දුකක්මයි, මෙතන සැපයක් නෑ කියලා පෙරපසු නොවි ඒ ස්කන්ධ පහේ නැත්තම් කුසල විපාකයේ තියෙන දුක් ස්වභාවය අපට වැටහෙන්න ඕනේ. ඒක දුකක් බව දැනෙන හිතේම දුකෙන් මිදෙන්න ඕනේ, පලා යන්න ඕනේ, මේ සසරින් ගැලවෙන්න ඕනේ කියන බවක් ඇති වෙනවා. ඒත් එක්කම මේ දුකෙන් මිදලා ලබන සාන්ත සැනසෙල්ලට දුකේ නැති බවට, ඒ ස්කන්ධ පංචකයේ පහළ නොවන බවට, දුක ඇති නොවන බව නැමැති ඒ සුඛ ස්වභාවය නැමැති නිවනට ඉබේමයි ඡන්දය පහළ වෙන්නේ, කැමැත්ත පහළ වෙන්නේ, ප්‍රාර්ථනාව පහළ වෙන්නේ. ඉතින් ඒ විදිහට මේ කටයුත්ත කරන්න ඕනේ කියන අවබෝධය, මාර්ගය පිළිබඳ නුවණත් ඒ වෙලාවෙම සිටේ යෙදෙනවා. ඉතින් මේවා ටිකක් දීර්ඝයි විස්තර. අපි ඉදිරි දවසක පුළුවන් වුණොත් වෙනම ධර්ම දේශනාවක් තුළින් මේ කුසල් ධර්මයක් නිවන් පතාගෙන සිදු කරන්නේ කොහොමද? ඒ වගේම මේ පාරමිතා ධර්ම, මම මේ දානයක් ගැන කිව්වේ, සීලය,
ඒ වගේම නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීරිය, සත්‍ය, අදිඨාන ආදී මේ පාරමී දහම් ඇත්තටම පාරමී දහම් වෙන විදිහට, නිවන් අවබෝධ වෙන විදිහට, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන විදිහට කොහොමද සිදු කරගන්නේ කියන කාරණා අපි බලමු, සාකච්ඡා කරන්න. පින්වත්නි, එහෙමනම් අද මේ පින්වත් හැමදෙනාම මේ චතුරාර්ය සත්‍ය ධර්ම කතාවටම ඇතුළත් වෙන මේ ධර්ම කතාවෙම දැනගෙන සිටිය යුතුම වටිනා දහම් කාරණාවකට අවධානය යොමු කෙරුවා. මෙතනදී අපි දැනගත්තේ සම්මුතිය සිදමිද දමලා පරමාර්ථය දකින්නේ කොහොමද? ඊළඟට පරමාර්ථ වශයෙන් ලැබෙන කුසල විපාකය දුකක් බවටම පත් වෙනවා කියන බව ආර්ය සත්‍යයට බස්සලා කුසලයෙන් ලැබෙන සැපදායක විපාකය බොරුවක්, තුච්ඡ දෙයක්, හිස් දෙයක් කියන බව අපි තේරුම් ගන්නේ කොහොමද ප්‍රායෝගිකව කියන කතන්දරය තමයි අපි අද සාකච්ඡා කළේ, දැන ඉගෙන ගත්තේ. ඉතින් මේ ඉගෙනගත්තු කාරණාව ඔබ හැමදෙනාම හිතේ තියාගෙන මේකේ සැක සංකා මොනවා හරි තියෙනවා නම් විමසලා දැනගෙන පින්වත්නි, ඔබ හැමදෙනාම සැබෑවටම පිරිසිදු හිතෙන්ම තණ්හා දෘෂ්ටි අමිශ්‍රව නිවන් පතාගෙන දම්පින්කම් සිදු කරගන්න පුරුදු පුහුණු කරගන්න. ඔබ හැමදෙනාටම ඒකාන්තයෙන් සංසාර දුක්ගිනි මේ ජීවිතේ හරි ඉක්මන් භවයකදී හරි ගෙවා ගන්නට ලබන්නට ඒ උතුම් කුසල් ඒකාන්තයෙන් උපකාරයි. අද මේ උතුම් දහම් අනුශාසනාව ශ්‍රවණය කරලා ජනිත කරගත්තු සාරාණීය මහා කුසල් සම්භාරයේ බලෙන් පින්වත් අපේ දුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානය සම්බන්ධ දායක කාරකාදී පින්වත් ඔබ හැම දෙනාටමත්, ඒ වගේම පසුව නමුදු මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන අපේ ලංකාවේ වගේම දෙස් විදෙස් වල වාසය කරන සියලුම බෞද්ධයන්ටත් මේ උතුම් කුසලයේ මහත්ඵලම වේවා, මහානිසංසම වේවා. ඔබ හැම දෙනාටම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගෙන සාන්ත අජරාමර අමා මහ නිවනින්ම සැනසෙන්නට උතුම් පාරමී ධර්මයක්ම වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා, කල්යාණ මිත්‍ර ධර්මයේ නිසාමයි අපට මේ වාගේ උතුම් දහම් කරුණු දැනගන්න අවස්ථාව ලැබුණේ. ඉතින් උන්වහන්සේටත් මේ උතුම් පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ඇතිව ස්වාමින් වහන්සේට සසුන් කෙත බබළුවලා පැතෝ බෝධියකින් සාන්ත නිවන් පුර වඩින්නට මේ පින් උපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා, පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා අපේ ජීවිතයේ අපට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිටවුණු මව්පියවරු, ගුරුවරු, ඥාති හිතවතුන්, යාළුවෝ මේ හැමදෙනාටමත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. මේ නිවන් පෙරහැරේම මේ හැමදෙනාටම අමා මහ නිවනටම යාගන්ට මේ පින් පාරමී වේවා කියලා අපි මෛත්‍රී කරමු. ඒ වගේම විශේෂයෙන්ම අපේ මාතෘ භූමියේ මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වදුර ඉක්මනින්ම සමතේකටපත් වෙලා පහව ගිහිල්ලා මාතෘ භූමියත් ජනතාවත් 5000ක් කල් සම්මා සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වේවා කියලා අපි මෛත්‍රී කරමු. ඒ වගේම අපි හැමදෙනාම ජීවත් වෙන මේ ඩුබායි දේශයටත්, මේ දේශයේ වාසය කරන හැමදෙනාටමත් මේ රෝගිය ඉක්මනින්ම දුර වෙලා අපට රැකී ආරක්ෂා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සුපුරුදු පරිදි බාධාවකින් තොරව සිද්ධ කරගන්න. ඒ වගේම අපේ ලංකාරාම භාවනා මධ්‍යස්ථානය අසුරු නිස්සරය කරගෙන නැවතත් උතුම් දම්පින්කම් සිදු කරගන්න අවශ්‍ය වපසරිය ඉක්මනින්ම සැලසේවා, උදාපත් වේවා කියලා අපි මෛත්‍රී කරමු. ඒ වගේම පින්වත්නි, මේ මුළු මහත් ලෝකයටමත් මේ වැළඳිලා තියෙන රෝග උපද්‍රව තත්ත්වයේ ඉක්මනට පහ වෙලා
මුළු ලෝකයටම සැනසෙල්ලක් වේවා සතුට සමගිය සමාදානය සැනසෙල්ල පිරුණු ලෝකයක් ඉක්මනටම ඇති වේවා කියලා අපි හැමදෙනාම මෛත්‍රී කරමු. එවැගේ මහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. දෙවියෝත් පැතෝ බෝධියකින් සාන්ත නිවනින් සැනසේවා. අප නමින් මිය පරලොව ගිය අපේ ඥාතීන්ටත් මේ පින් අයිති වේවා. ඒ හැම දෙනාම සාන්ත නිවනින්ම නිවේවා කියලා අපි මෛත්‍රී කරමු. දැන් අපි රැස් කරගත්තු පින දෙවියන්ට ඥාතීන්ට ගාථා කියලා අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මණ්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. හොඳයි, අද මේ උතුම් දහම් වැඩසටහනට සහසම්බන්ධ වෙලා මේ පින්වත් හැමදෙනාම සිද්ධ කරගත් උතුම් පින්කම් වල අනුභවයෙන් ත්‍රිවිධ රත්නයේ සූවිසි ගුණානුභව බලයෙන් අපේ දායක සභාවේ සභාපතිතුමන් ඇතුළු අපේ මේ සත්පුරුෂ මව්පිය දූ දරු අද මේ උතුම් බණපද ටික අහපු මතු අහන ඔබ හැම දෙනාටම මේ නිවන් පෙරහැරේම අතනුහැර අමා මහ නිවන් සැනසෙල්ලටම යාගන්ට ලැබේවා කියන මෙසිතෙන් ආශිර්වාද අභිෂේචන පවත්වනවා වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සුඛං